ගෞරවනීය ස්වාමින් වහන්සේ කාරුණික පින්වතුනි ධම්මසංගණී මාතිකා අධ්‍යයනය කිරීමේදී දැන සිටිය යුතු මූලික කරුණු අතරින් නවවෙනි කාරණය වෙන ඒ මාතිකා පදයකින් ලැබෙන අභිධේයාර්ථ ධාතු වශයෙන් බෙදී යන ආකාරය දත යුතුයි යන්න සාකච්ඡා කරන්න තමයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ ස්කන්ධ වලට බෙදීම සහ ආයතන වලට බෙදීම පිළිබඳ ඉගෙන ගත්තා වගේම අටලොස් ධාතු හඳුනාගෙන චිත්තචෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ ධර්මයන් ඒ අටලොස් ධාතු වල බෙදී යන ආකාරය ඉගෙනගෙන ඒ අනුව අපිට ලැබෙන මාතිකා පදයක අභිධේයාර්ථ ධාතු අනුව බෙදී යන්නේ කෙසේද කියලා තේරුම් ගැනීම තමයි මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ. එතනදී අටලොස් ධාතු දක්වලා සතර පරමාර්ථ ධර්ම එයට අනුව බෙදලා මාතිකානුසාරයෙන් එය කරන ආකාරය පැහැදිලි කර ගැනීමෙන් ඉතා කෙටියෙන් මෙම කටයුත්ත අවසන් කරන්න පුළුවන්. නමුත් ස්කන්ධ ආයතන පිළිබඳව කතා කරද්දී ස්කන්ධ කියන පදය ආයතන කියන පදය සාකච්ඡා කළා වගේම ඇත්තෙන්ම ඊටත් වැඩිය මේ ධාතු කියන දහම් පදය සාකච්ඡා කිරීම වැදගත් වෙනවා. මොකද මේ ධාතු කියන දහම් පදය බුද්ධ ශාසනයේ ඊටාම වටින දහම් පදයක් හැටියට තමයි අපි දකින්නේ. මේ උදාහරණයක් හැටියට බලන්න ස්කන්ධ මනසිකාර ආයතන මනසිකාර නැත්නම් ස්කන්ධ වවත්තාන ආයතන වවත්තාන කියලා සමත භාවනා කර්මස්ථානයක් සමසාලිස් කර්මස්ථානවලදී අපිට මුණ ගැහෙන්නේ නැහැ. නමුත් බොහෝ සෙයින් විපස්සනා පාර්ශික උනත් සමවෙන විපස්සනා පාක්ෂික වුණත් චතු ධාතු වවත්තාන වශයෙන් භාවනාවක් අපිට මුණ ගැහෙනවා සමසාලිස් කර්මස්ථානවලදීත්. මේ ධාතු කියන පදය බුද්ධ ශාසනයේ ඊ타ත්ම වැදගත් පදයක් නිසා මෙම ධාතු කියන දහම් පදය අවබෝධ කර ගැනීම සංසාර විමුක්තිය සඳහා අපිට අවශ්‍ය කරන අතිශයින්ම වැදගත් වෙන දහම් පද තුනකින් අති ගැඹුරු දහම් පදයක් තේරුම් කර ගැනීමට විශේෂයෙන් උපකාර වෙනවා. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දහම් පද තුنين නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන දහම් පද තුنين තිරක්ෂණයෙන් අනාත්ත කියන ලක්ෂණය අවබෝධ කර ගැනීම පිණිස මේ ධාතු කියන පදය තේරුම් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ ධාතු කියන පදය විශාල ආලෝකයක් සපයනවා අනාත්ත කියන දහම් පදය අවබෝධ කර ගැනීම පිණිස. ඒක නිසා අපි බලමු මේ ධාතු කියන පදයේ අර්ථය කොහොමද යෙදෙන්නේ කියලා. ධාතු කියන පදයේ අර්ථය පැහැදිලි කරනු ලබන ප්‍රධාන ස්ථාන කිහිපයකින් අපිට
මුණ ගැසෙන එක් තැනක් තමයි විභංග ප්‍රකරණේ ධාතු විභංග වර්ණනාව සම්මෝහ විනෝදිනී අට කතාවේ නැත්නම් විභංග අට කතාවේ ලැබෙන ධාතු කතා විභංග වර්ණනාව. එහිදී මේ ධාතු කියන පදය පැහැදිලි කරලා තියෙනවා ආකාර කිහිපයකින්. එකක් තමයි ධාත්වට්ටෝ නාම ස්වභාවට්ටෝ නාම ශුඤ්ඤතට්ටෝ නාම නිස්සත්තට්ටෝ. මේ ආදි වශයෙන් විභංග අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා. මෙතනදී ධාතු යන්නේහි අර්ථය ස්වභාව කියන අර්ථය. එතකොට ස්වභාව යනු ශූන්‍ය යන අර්ථයි. ශූන්‍ය යනු සත්වයක් නොවේ යන අර්ථයයි. මේ විදිහට තමයි පළවෙනියට මේ ධාතු කියන අර්ථය විභංග අට කතාවේ පැහැදිලි කරලා තියෙන්නේ. එතනදී මේ තම තමා අයත් වෙන්වෙන් වූ ලක්ෂණ දරන පඨවි ආදී ස්වභාව ධර්ම සත්ව පුද්ගල ආත්ම කියන ස්වභාවයන්ගෙන් සම්පූර්ණයෙන්ම හිස් නිසා තමයි ධාතු හැටියට හඳුන්වන්නේ. එතකොට සමහර ශාසනවල කියන්නේ බුද්ධ ශාසනයෙන් බැහැර වෙනත් ඉගැන්වීම් වල ආත්මයක් පිළිබඳව උගන්වනවා. ඒ ආත්මය ස්ථිර සදාකාලික විනාශ නොවන යම් දෙයක් හැටියට තමයි ඔවුන් ඉදිරිපත් කරන්නේ. නමුත් මේ යථාර්ථවාදී ධර්මයක් වෙච්ච බුදුදහම ඇතුලේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට මෙන්න මේ කියන ධාතු කියන දහම් පදය අතිශය ඉවහල් වෙනවා. මොකද සම්බුද්ධ ශාසනයේ ඉගැන්වීමට අනුව අපිට සම්මුති වශයෙන් ලැබෙන සත්වයන් පුද්ගලයන් බෙදා විභජනය කොට බැලීමේදී තම තමාගේ අයත් ලක්ෂණ දරන පඨවි ආදී රූප වේදනාදී නාම ධර්ම තමයි අපිට මුණ ගැසෙන්නේ. මේවා තම තමා අයත් ලක්ෂණ දරන බැවින් ස්වභාව ධර්ම කියන්න පුළුවන්. මේ ධාතු කියන්නේ ස්වභාව ධර්මයන්ට. මේ ස්වභාව ධර්මයන් සත්වයෝ නෙමෙයි, පුද්ගලයෝ නෙමෙයි, ආත්ම වශයෙන් ගත හැකි දෙයක් නෙමෙයි. පටිච්ච සමුප්පන්න ඒ හේතු ප්‍රත්‍ය සමவாயයෙන් ඇතිවි හේතු ප්‍රත්‍ය නොලැබීමෙන් බිඳී භංගයට නිරුද්ධ භාවයට වයතාවයට පත්වෙන සංස්කාර ධර්ම. ඒක නිසා මේ ධර්ම තුල සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් මුණ ගැසෙන්නේ නැහැ. අවම තරමේ බුදුදහමේ උගන්වන නිර්වාණය පවා ආත්ම ලක්ෂණයෙන් තොරයි. නිර්වාණය
අනිත්‍ය නොවුනත් නිර්වාණය දුක්ඛ නොවුනත් නිර්වාණය පවා අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. මොකද නිර්වාණය පවා සත්ව වශයෙන් පුද්ගල වශයෙන් ආත්මීය වශයෙන් ග්‍රහණය කරගත හැකි බවක් ඇත්තේ නැහැ. ඒක නිසා නිර්වාණය පවා අසංකත ධාතු නැත්තම් නිර්වාණ ධාතුව කියලා අපි හඳුන්වන්නේ ඒ නිසායි. එතකොට පළවෙනි අර්ථකථනයේදී පැහැදිලි කරන්නේ ධාතු කියලා කියන්නේ ඒ තම තමාගේ ලක්ෂණ දරන බැවින් ස්වභාව ධර්මයන්ට නමක්. ඒ ස්වභාව කියලා කියන්නේ ශූන්‍ය කියන අර්ථය. මොකද එතන තම තමා අයිති ලක්ෂණ දරන යම් ධර්මතාවයක් මිස සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නොවේ තිබෙන්නේ. එතන පවතින්නේ කිසියම් ස්වභාව ධර්ම මාත්‍රයක් පමණයි. ඒකට කියනවා ශූන්‍යත්වය කියලා. මේ ශූන්‍යත්වය කියලා කියන්නේත් සහ මුලින්ම හිස් කියන එක නෙමෙයි. කිසි දෙයක් නැති හිස් බවක් කියන එක නෙමෙයි. මොකද නිර්වාණයවත් එහෙම හිස් දෙයක් නෙමෙයි. නිර්වාණය ਸਰවාකාරයෙන්ම හිස් දෙයක් නම් නිර්වාණය ආරම්මන ප්‍රත්‍යශක්තියෙන් යුක්ත වෙන්න බෑ. නිර්වාණය කියන්නේ ආරම්මන ප්‍රත්‍යශක්තිය, ආරම්මනාධිපති ප්‍රත්‍යශක්තිය, ආරම්මන උපනිශ්‍රය ප්‍රත්‍යශක්තිය කියන ප්‍රත්‍යශක්තියින්ගෙන් යුක්ත පරමාර්ථ ධර්මයක්. ඒ ප්‍රත්‍යශක්තිය ඇති නිසා තමයි නිර්වාණය අපිට අරමුණු කරන්න පුළුවන්කම ලැබෙන්නේ, චිත්තචෛසිකයන්ට අරමුණු වෙන්නේ. ඒක නිසා සහ මුලින්ම හිස් බවක් නිවනෙවත් නැහැ. එතකොට මෙතන කියන හිස් බව තමයි යමක් නුවණට ස්පර්ශ වුණත් ඒ ස්පර්ශ වන දෙය ධර්මයක් මිස එතන සත්වයක් හැටියට ගත හැකි, පුද්ගලයෙක් හැටියට ගත හැකි, ආත්මයක් හැටියට ගත හැකි දුව ස්ථිර මම කියලා ගන්නට පුළුවන් දෙයක් ලැබෙන්නේ නැහැ. එන්නේ ඒක තමයි ශූන්‍ය ලක්ෂණය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන අර්ථයෙන් තමයි ධාතු කියලා කියන්නේ. ඒතර ධාතු කියලා කියන්නේ නැවත කිව්වොත් තම තමා අයත් වෙන්වෙන් වූ ලක්ෂණ දරන පඨවි ආදී ස්වභාව ධර්ම සත්පුද්ගල ආත්මභාවයෙන් සම්පූර්ණයෙන් හිස් බැවින් ධාතු කියලා හඳුන්වනවා. ඒකයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, චක්කු ධාතු, රූප ධාතු, විඥාන ධාතු, ආකාශ ධාතු, මේ විදිහට ධාතු කියන නමින් අපි හඳුන්වන්නේ. දෙවැනි අර්ථය තමයි විදහතීති ධාතු. ඔබ විසින් මෙසේ පැවතිය යුතු යයි යොදවන්නාක් මෙන් උපදින්නේ ධාතු නම් වේ. ලෞකික ධාතු කරුණු වීම වශයෙන් ගත් කල්හි තම තමාගේ ස්වභාවයෙන් එකිනෙකාගෙන් වෙන්කොට දක්වලා තියෙනවා. මෙතනදී කතා කරන්නේ ලෞකික ධාතු සම්බන්ධව මේ විග්‍රහවලදී කතා කරන්නේ අර කලින් කිව්ව පළවෙනි නිර්වචනය සංකත අසංකත ලෞකික ලෝකෝත්තර
සියල්ලටම පොදුයි. නමුත් මෙම ධාතු නිර්වචනය අපි කතා කරන්නේ විශේෂයෙන් ලෞකික ධාතු සම්බන්ධව. එතකොට නිර්වාණය හා ලෝකෝත්තර චිත්තචෛසික මෙතනදී අදාළ වෙන්නේ නැහැ. ලෞකික ධාතු ගැන කතා කරනකොට මේ ලෞකික ධාතු කරුණු වීම වශයෙන් කරුණු වෙනවා කියන්නේ හේතු කොටගෙන. උදාහරණයක් හැටියට ගත්තොත් චක්කු ධාතුව කරුණු වීම වශයෙන් ගත් කලෙහි තම තමාගේ ස්වභාවයෙන් එකිනෙකාගෙන් වෙන්කොට දක්වනවා. චක්කු ධාතුවට තියෙනවා තමාගේ අයිති ස්වභාවයක්. සෝත ධාතුවට තියෙනවා තමාට අයිති ස්වභාවයක්. මේකෙන් එකිනෙකා වෙන්කොට දක්වනවා. ඒවා රන් රිදී බිහිවන මූල ධාතුන්ගෙන් රන් රිදී උපදින්නාක් මෙන් අනේක ප්‍රකාර දුක් උපදවන පිළියෙල කරන අර්ථයෙන් ධාතු නම් වෙනවා. දැන් ලෝකේ මූල ද්‍රව්‍ය කියලා අපි සාමාන්‍ය භාවිතයේදී ගන්නේ මූල ද්‍රව්‍ය කියලා දේවල් තියෙනවා. මේ මූල ද්‍රව්‍ය වලින් තමයි අපි රන් රිදී වගේ දේවල් සකස් කරගන්නේ. එතකොට ඒවට කියනවා මූල ධාතු කියලා පාලි භාෂාවේදී ව්‍යවහාර කරන මූල ධාතු කියලා. ලෝක විහාරේ පාවිච්චි කරන මූල ධාතු කියලා. මෙන්න මේ රන් රිදී බිහිවන මූල ධාතු වගේ ඒ වගේ රන් රිදී උපදිනවා වගේ මේ චක්කු ධාතු වගේ ධාතු වලිනුත් රන් රිදී නම් නෙමෙයි අනේක ප්‍රකාර දුක් උපදවනවා. ඒ දුක පිළියෙල කරන නිසා මේවට කියනවා ධාතු කියලා. අර මූල ධාතු වලින් යමක් නිපදවනවා වගේ මේවා කරන කොටගෙන යම් දෙයක් උපදවන නිසා. මේකේ සරල අදහස තමයි ධාතු කියලා කියන්නේ ධාතු ලක්ෂණයෙන් ඒකවිද වුණත් තම තමන්ට අයිති වෙන වෙන ලක්ෂණ තියෙන නිසා චක්කු ධාතු ආදී වශයෙන් මේව වෙන් කරලා පෙන්වන්නට පුළුවන්. එතනදී අර සඳහන් කරපු නිර්වාණ ධාතුවත් මනෝ විඥාන ධාතුවට අයිති ලෝකෝත්තර සිත් 8ත් ධම්ම ධාතුවට අයිති තත් සම්පයුත්ත ඒ කියන්නේ ලෝකෝත්තර සිත් සමග සම්පයුත්ත චෛතසික ධර්මත් කියන ලෝකෝත්තර ධර්ම හැර අනෙක් ලෞකික ධාතු ඇති තැනම තමයි සසර දුක පවතින්නේ. සසර දුක විහිදෙන්නේ නිපදවන්නේ මේ ධාතු කරන කොටගෙන ආයතන වලදී වුණා වගේ. මෙතනදී ධාතු භාවයෙන් අපි හඳුන්වනවා මේ චක්කු ආදී රූප ධාතු මාත්‍රයක් මිස සත්වේක් පුද්ගලයෙක් ආත්මයක් නෙමෙයි. නමුත් එය නොදත් අඥාන පුද්ගලයා එය සත්ව පුද්ගල ආත්ම වශයෙන්ගෙන මෙහි සිදුවන මුලාව නිසා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් උපාදාන කොටගෙන මේ පංචස්කන්ධය විවිධ අකුසල ධර්මයන්ගේ හැසිරෙමින් කුසල ධර්මයන්ගේ හැසිරෙමින් මේ සංසාර ගමනේ නියුක්තව සිටිනවා. සංසාර දුකේ ඇලී ගලී සිටිනවා. ඒ සඳහා පදනම් වෙන නිසා මේ ධාතු වලට කියනවා විදහතීති ධාතු. ඔබ විසින් මෙසේ පැවතිය යුතුය යොදවන්නාක් මෙන් උපදවන්නේ ධාතු නම් වෙනවා කියලා. තුන්වෙනි අර්ථය තමයි දීයතේති ධාතු. බර උසුලන්හු විසින් දරන්නාක් මෙන් සත්වයන් විසින් දරනු ලබන්නේ ධාතු නම් වේ කියන එකයි මේකේ අර්ථය. මෙම ධාතු දරා සිටින්නේ කවරෙක්ද ප්‍රඥාප්ති වශයෙන් ඔහුට කියනවා සත්වයාය කියලා. මේ ධාතු එක්රැස් කොටගෙන පවතින තැනක තමයි අපි සත්වයා කියලා පනවන්නේ. ඔවුන්
ඒවා බර උසුලන්නාක්සේ උසුලාගෙන දරාගෙන සිටි ධාතු දරා සිටීමක් නැති තැන සත්වයයි පැනවීමක්ද නැත. මෙන්න මේක නිසා අපි මේ අර්ථ නිරුක්තිය අනුව අපි කියනවා දීයතේති ධාතු නැත්තම් බර උසුලන් ඔහු විසින් දරන්නාක් මෙන් සත්වයන් විසින් දරනු ලබන්නේ කියන අදහසින් ධාතු කියලා හඳුන්වනවා මේ චක්කු ධාතු ආදී ධාතු. හතරවෙනි අර්ථ විකල්පය තමයි විදානන්ති ධාතු. වසඟෙහි පැවැත්විය නොහැකි බැවින් දුක සැපයීම මාත්‍රයක් නොයි ධාතු නම් වේ. දැන් කලිනුත් අපි සඳහන් කළා ධාතු කියලා කියන්නේ සත්වයක් පුද්ගලයෙක් නෙමෙයි ශූන්‍ය දෙයක්. ශූන්‍ය අර්ථයෙන් තමයි ධාතු කියලා කියන්නේ. එතකොට සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නොවන තැනක ඒ ධර්මතාවය මම මගේයි වසඟේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. Tamanට අනුව පාලනය කරන්න Tamanට ඕන පරිදි පවත්වන්න පුළුවන් කමක් නැහැ. එබැවින් මෙම ධාතුහු දුක සැපීම මාත්‍රයක්ම පමණයි. මේක වසඟේ පවත්වන්නට යන පුද්ගලයා වෙහෙසටපත් වෙනවා. පුරවන්න දඟලනවා පුරවන දේ හිස් වෙලා යනවා නැති වෙලා යනවා. ඒ අනිත්‍යතාවයෙන් පෙළෙනවා. එබැවින් දුක් විඳිනවා. ඒ දුක මිස වෙනස් මේ ධාතු හරහා සපයා ගන්නට පුළුවන් කමක් සපයා ගන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. ධාතු උපාදානය කරගත්ත තැනක ඒකාන්තයෙන් දුකම තමයි Tamanට සපයා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසාත් මේවට ධාතු කියලා කියනවා. වසඟෙහි පැවැත්විය නොහැකි බැවින් දුක සැපීම මාත්‍රයක් නොයි ධාතු නම් වේ. ඒක තමයි විදානන්ති ධාතු කියන එකෙන් අදහස් වෙන්නේ. පස්වෙනි අර්ථය තමයි ඒතාය විදීයතේති ධාතු. එය කරනකොට සංසාර දුක සැපෙන්නේ ධාතු නම් වේ. ඒකෙන් කියවෙන්නේ චක්කු ධාතු ආදී ධාතු හේතු කොටගෙන තමයි සත්වයා විසින් සසර දුක නැවත නැවත පවත්වන්නේ. චක්කු ධාතුව පිරිසිඳ දැනගත්තේ නැත්නම් සත්වයා මේ චක්කු ධාතුව ආත්මීය වශයෙන් දකිනවා. එයට ලෝභ කරනවා. එහි ඇලෙනවා, උපාදානය කරගන්නවා. මේ මුලා බව නිසා ඇතිවන දෘෂ්ටිය, ඇල්ම, උපාදානය කරන කොටගෙන සත්වයාට සංසාරයෙන් නිදහස් වෙන්නට ලැබෙන්නේ නැහැ. මේ චක්කු ආදී මේ ධාතු මාත්‍රයම සත්පුද්ගල ආත්ම භාවයෙන් දකිමින් එයම ප්‍රාර්ථනා කරමින් සත්වයා නැවත නැවත උප්පත්තිය කරා එළවෙනවා. නැවත නැවත දුකම උපදවා ගන්නවා. සසරින් නම් නිදහසක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒතාය විදීයතේති. එය කර්ණ කොටගෙන සසර දුක සැපෙන්නේ ධාතු කියලා හඳුන්වනවා. චක්කු ධාතුවේ අදහසක් නෑ ඇත්තටම කිසි කෙනෙකුට දුකක් උපදවලා දෙන්නට ඕනේ කියලා. නමුත් මේ චක්කු ධාතුව ආදී මේ ධාතු ඇතිතැන ඒවා නොදැනීම නිසාම, ඒවා පිරිසිඳ නොදැනීම නිසාම ඇති කරගන්නා වූ යම් මුලාවක්, ඇල්මක්, ආත්මීය දෘෂ්ටියක් තියෙනවා නම් ඒවා පහළ වෙන්නේ අර ධාතු ඇති තැනයි. ඒක නිසා හරියට ධාතු නිසා සංසාර දුක සපයන්නාක්සේ දක්වමින් මේ අර්ථ විකල්පය ගෙනහැර දක්වනවා. එය කර්ණ කොට සංසාර දුක සැපෙන්නේ ධාතු නම් වේ කියලා. හැබැයි ඇත්තටම චක්කු ධාතුවට පුළුවන් කමක් නැහැ සත්වයා සංසාරේ දුවවන්න.
අනිකුත් ධාතු වලටත් බෑ සංසාරේ සත්වයා දුවවන්න. තථාගතයන් වහන්සේටත් චක්කු ධාතුවක් තිබෙනවා. තථාගතයන් වහන්සේටත් සෝත ධාතුවක් තිබෙනවා. උන්වහන්සේගේ චක්කු ධාතු සෝත ධාතු නිසා මනෝ ධාතු මනෝ විඥාන ධාතු ධම්ම ධාතු ආදී නිසා තථාගතයන් වහන්සේ සසර නැවත නැවත උපදින්නේ නැහැ. තථාගතයන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා මේ චක්ෂු ආදී ධර්ම ධාතු වශයෙන් පිරිසිඳ දැනගත්තා. එහි ආත්ම පුද්ගල ස්වභාවයන්ගේ ශූන්‍යත්වය දැකගත්තා. නමුත් ඒ නොදක්නා පුද්ගලයාට මෙම සංසාරේ නැවත නැවත ඉපදීම සිද්ධ වෙනවා. ඒක නිසා එය හරියට චක්කු ධාතු ආදියෙන් කරන්නාසේ සලකලා තමයි මෙම අර්ථ විකල්පය ලබා දීලා තියෙන්නේ. 6 වෙනි අර්ථ විකල්පය තමයි එත්ත දීය තීටි ධාතු. ඒ කියන්නේ සසර දුක එහි තබනු ලැබෙයි ධාතු නම් වේ. කියන්නේ කලින් පැහැදිලි කරපු විදිහට යම් දුකක් හට ගන්නාද ඒ දුක චක්කු ධාතු ආදී ධාතු නිසා ඒ පිහිට කොටගෙන තමයි පවතින්නේ. මොකද සත්වයේ කොතනකවත් ඇත්තේ නැහැ. පුද්ගලයේ කොතනකවත් ඇත්තේ නැහැ. නමුත් මේ සත්ව පුද්ගල ආත්මීය ස්වභාවයෙන් යම් ස්කන්ධ ආයතන ධාතු ග්‍රහණය කරගත් තැනක් ඇද්ද එතනදී මේ ස්කන්ධ ආයතන ධාතුන්ගේ අවිච්ඡින්න පැවැත්මත් නොසිඳී පැවැත්මත් සිද්ධ වෙනවා. ඒකට තමයි අපි සංසාරය කියන්නේ. එතකොට මේ සසර පවතින තාක් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකත් නැවත නැවත ඇති වෙනවා. මේ දුක් එතකොට පවතින්නෙත් අන්තනක නෙමෙයි කවර තැනකද මේ චක්කු ධාතු ආදිය පවතින තැනකමයි. එතරම් දුකක් විඳින්නෙත් සත්වයේ පුද්ගලයෙක් නොවේ ධාතු මාත්‍රයක්මයි. ඇත්තෙන්ම කතාව එයයි. නාත්‍රඤ්ඤ දුක්ඛා සම්බෝධි නාත්‍රඤ්ඤ දුක්ඛා නිරුද්ධති. දුකෙන් තොර දෙයක් හටගන්නෙත් නැහැ, දුකෙන් තොර දෙයක් නැති වෙන්නෙත් නැහැ. ඒතකොට දුක ඇති වෙන්නේ දුක බවටපත් වෙන්නෙත් මේ චක්කු ධාතු ආදියමයි. ඒ නිසා මේ පිහිටා පවතින්නේ චක්කු ධාතු ආදී 18 ධාතුන්ගේම තමයි දුක පිහිටා පවතින්නේ. ඒක නිසා එත්ත දීය තීටි ධාතු කියලා සසර දුකෙහි තබනු ලැබෙයි ධාතු නම් වේ කියලා 6 වෙනි නිරුක්තියකුත් අර්ථකථනයකුත් අට කතාවේ ලබා දී තියෙනවා.